සන්නායකයක් කියන්නේ විදුලි ධාරාවක් ගමන් කරන ඒවට අපි කියනවා සන්නායක කියලා. ඒ වගේම පරිවාරක කියන්නේ විදුලි ධාරාවට ගමන් කරන්න දෙන්නේ නැති ඒවට කියනවා පරිවාරක කියලා. අර්ධ සන්නායක. අර්ධ සන්නායක කියන්නේ විදුලි ධාරාවක් සන්නායකයක් වගේ ගමන් කරන්න දෙන්නෙත් නැහැ. ඒ වගේම පරිවාරකයක් වගේ සම්පූර්ණයෙන් බාධාවක් ඇති කරන්නේ නැති ඒවට අපි කියනවා අර්ධ සන්නායක කියලා. මේවයින් අර්ධ වශයෙන් තමයි ධාරාව ගමන් කරන්නේ. ඔබ දන්නවා ආවර්තා වගුවේ හතරවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය තමයි මේ අර්ධ සන්නායක කියලා අපි හඳුන්වන්නේ. ඒ අතරින් සිලිකන්, ජර්මේනියම් මෙන්න මේ වගේ මූලද්‍රව්‍ය තමයි අපි අර්ධ සන්නායක විදිහට හඳුන්වන්නේ. මේ සිලිකන් පරමාණුවක් ගත්තොත් මේ සිලිකන් පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් පිහිටනවා. ඒ වගේම ජර්මේනියම් පරමාණුවක් ගත්තොත් මේ ජර්මේනියම් පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් පිහිටනවා. මේ පෙන්වන්නේ සිලිකන් පරමාණුවක් තවත් පරමාණුත් එක්ක කොහොමද බන්ධනය වෙලා තියෙන්නේ කියලා. මේ බන්ධන වලට කියනවා සහසංයෝජ බන්ධන. මේ පෙන්වන්නේ ඒ වගේ ජර්මේනියම් පරමාණු කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. මේ රූප සටහන් දෙකේ ඔබ දැක්කේ සිලිකන් පරමාණු විතරක් හා ජර්මන් පරමාණු විතරයි. මේකට වෙනත් මූලද්‍රව්‍ය නැහැ. මේ වගේ වෙනත් මූලද්‍රව්‍ය මිශ්‍ර නොවෙච්ච පිරිසිදු අර්ධ සන්නායක වලට අපි කියනවා නිසග අර්ධ සන්නායක කියලා. ඒ වගේම දුවේ පුතේ මේ අර්ධ සන්නායක උෂ්ණත්වයේ කෙල්වින් අංශක බිඳුවේදී මෙයාගේ සහසංයෝජ බන්ධන ඊටම ප්‍රබලයි. මෙයාගේ නිදහස් ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ නැහැ. එහෙනම් මේ නිදහස් ඉලෙක්ට්‍රෝන නැති නිසා මෙයා තුලින් ධාරාවක් ගමන් කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා උෂ්ණත්වයේ කෙල්වින් බිඳුවේදී මෙයා පරිවාරකයක් විදියට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි බලමු දුවේ පුතේ මේ උෂ්ණත්වය වැඩි වෙනකොට මේ පරමාණු වල වෙන වෙනස්කම මොකක්ද කියලා. උෂ්ණත්වය වැඩි වෙනකොට මේ පරමාණු අතර තියෙන සහසංයෝජ බන්ධන කැඩෙන්න පටන් ගන්නවා. කැඩිලා සමහර පරමාණු ඒ සහසංයෝජ බන්ධනයේ තිබ්බ ඉලෙක්ට්‍රෝනේ Tamanටම අයිති කරගන්නවා. තවත් සමහර කෙනෙක්ට අයිති කරගන්න බැරි වෙනවා. ඒ අවස්ථාවේදී නිදහස් ඉලෙක්ට්‍රෝනයක් මේ පරමාණු අතර පිහිටනවා. මෙන්න මේ නිදහස් ඉලෙක්ට්‍රෝන පිහිටීම නිසා මේ අර්ධ සන්නායකයට ධාරාවක් ගමන් කිරීමේ හැකියාවක් ලැබෙනවා. මෙන්න මේ අර්ධ සන්නායක සොයා ගැනීමත් සමග ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ඉතාමත් වේගෙන් දියුණු වෙනවා. මේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය බිහි වෙන්නේ මෙන්න මේ අර්ධ සන්නායක සොයා ගැනීමත් සමගින්. ඒ වගේම දුවේ පුතේ මේ අර්ධ සන්නායකවල තියෙන සන්නායකතාව අපේ අවශ්‍යතාවය මත වෙනස් කිරීමට අපි විවිධ මූලද්‍රව්‍ය මේකට එකතු කරනවා. මෙසේ අපි විවිධ මූලද්‍රව්‍ය එකතු කිරීමට අපි නමක් කියනවා. මේකට කියන්නේ අපි මාත්‍රණය කිරීම කියලා. ඒ වගේම මේ මාත්‍රණය කිරීමට අපි භාවිතා කරනවා ආවර්තා වගුවේ තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය. තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය ගත්තොත් බෝරෝන්, ගැලියම්, ඒ වගේම ඉන්ඩියම් මෙන්න මේ මූලද්‍රව්‍ය අපිට මාත්‍රණය කිරීමට යොදා ගන්න පුළුවන්. අපි මේ අතරින් බලමු බෝරෝන් පරමාණුව. මේ බෝරෝන් පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 3යි. අපි දැන් බලමු මේ බෝරෝන් පරමාණුව සිලිකන් අර්ධ සන්නායකයකට මාත්‍රණය කරාම මොකද්ද වෙන්නේ කියලා. දැන් පේනවා මේ සිලිකන් අර්ධ සන්නායකයට අපි බෝරෝන් පරමාණුවක් මාත්‍රණය කරාම සිලිකන් පරමාණුවක් ඉවත් වෙලා ඒ වෙනුවට බෝරෝන් පරමාණුවක් මේකට මාත්‍රණය වෙනවා. ඔබ දන්නා බෝරෝන් පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 3යි. දැන් මෙතන පෙනී යනවා හිස් අවකාශය. මෙන්න මේ හිස් අවකාශය කියන්නේ මෙතන හිඩසක්. ඒ කියන්නේ මෙතන ඉලෙක්ට්‍රෝනයක් ඇදලා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ කියන්නේ මේකට ධන ආරෝපණයක් ලැබෙනවා. එහෙනම් මේ සම්පූර්ණ අර්ධ සන්නායකයටම මේ වගේ පරමාණු කිහිපයක් එකතු කිරීමෙන් ධන ආරෝපණයක් ලබා ගන්න පුළුවන්. මේවට අපි කියනවා P වර්ගයේ අර්ධ සන්නායක කියලා. ඒ වගේම දුවේ පුතේ මේ මාත්‍රණය කිරීමට අපි ආවර්තා වගුවේ පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය ගත්තොත් පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වන්නේ ෆොස්ෆරස්, ආසනික්, ඒ වගේම ඇන්ටිමනි. මෙන්න මේ වගේ මූලද්‍රව්‍ය අපිට මාත්‍රණය කිරීමට යොදා ගන්න පුළුවන්. අපි බලමු මේ අතරින් ෆොස්ෆරස් පරමාණුවක ව්‍යුහය කොහොමද කියලා. ෆොස්ෆරස් පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් පිහිටනවා.
අපි බලමු මේ ෆොස්ෆරස් පරමාණුවක් අර්ධ සන්නායකයකට මාත්‍රණය කරාම මොන වගේ ප්‍රතිඵලයක්ද ලැබෙන්නේ කියලා. ඔව් දුවේපති. ඔබ දැන් දැක්කා සිලිකන් පරමාණුවක් ඉවත් වෙලා ඒ වෙනකොට ආවා ෆොස්ෆරස් පරමාණුවක්. ෆොස්ෆරස් පරමාණුවේ වටේට තියෙනවා ඉලෙක්ට්‍රෝන 5ක්. දැන් මෙතන එක ඉලෙක්ට්‍රෝනයක් වැඩි. ඒ කියන්නේ මේක නිදහස් ඉලෙක්ට්‍රෝනයක්. මේ වගේ නිදහස් ඉලෙක්ට්‍රෝන විශාල සංඛ්‍යාවක් මේ අර්ධ සන්නායකය තුල පිහිටනවා. මේවට අපි කියනවා n වර්ගයේ අර්ධ සන්නායක කියලා. දැන් අපි දැක්කා p වර්ගයේ අර්ධ සන්නායකයක් කියන්නේ මොකද්ද? n වර්ගයේ අර්ධ සන්නායක කියන්නේ මොකද්ද කියලා. අපි දැන් බලමු මේ වගේ අර්ධ සන්නායක කොටස් දෙකක් එකතු කරලා අපි හදා ගන්නවා pn සංදිය. මේකට අපි කියන්නේ pn සංදියක්. එහෙම නැත්නම් අපි මේකට බහුලව භාවිතා කරනවා ඩයෝඩය කියලා. මේ pn සංදිය එහෙම නැත්නම් මේ ඩයෝඩය අපිට නිපදව ගන්න පුළුවන් මේ p සහ n වර්ගයේ අර්ධ සන්නායක කොටස් දෙක එකතු කරලා ඒකට සන්නායක දඬු දෙකක් සම්බන්ධ කිරීමෙන් මේ pn සංදිය නිපදව ගන්න පුළුවන්. මේකට අපි කියනවා ඩයෝඩය කියලා. මේ රූපෙන් පෙන්වන්නේ මේ ඩයෝඩයක සංකේතය. මේක හොඳට මතක තියාගන්න ඕන. මේ පෙන්වන්නේ අපි ප්‍රායෝගිකව භාවිතා කරන ඩයෝඩයක රූපයක්. දැන් බලමු දුවේපතේ මේ ඩයෝඩයක් කොහොමද වැඩ කරන්නේ කියලා. මේ පෙනෙන ඩයෝඩය අපි ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා බල්බ් එකකට. දැන් ඔබට පෙනියනවා මේ බල්බය දැල් වෙනවා. අපි මේ ඩයෝඩේ පැත්ත මාරු කරලා බලමු මොකද වෙන්නේ කියලා. ඩයෝඩේ දිශාව මාරු කරාම මේ බල්බය දැල් වෙන්නේ නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ ඩයෝඩයක් තුලින් ධාරාවක් යන්නේ එක් දිශාවකට පමණයි. ඒතර මේ ඩයෝඩේ තියෙන වැදගත්කම තමයි එක් දිශාවකට ධාරාව ගමන් කිරීම. මෙහිදී ධාරාව ගමන් කරන අවස්ථාවේදී අපි මේකට කියනවා පෙරනැඹුරු වෙනවා කියලා. ඒ වගේම ධාරාව ගමන් කරන්නේ නැති අවස්ථාවට අපි කියනවා පසුනැඹුරු අවස්ථාව කියලා. ඒ වගේම මේ ඩයෝඩයක් තුලින් ධාරාවක් ගමන් කරනකොට අපි මේ ඩයෝඩයේ අග්‍ර දෙක අතර වෝල්ටීතාවය මැන්නොතින් මේක 0.7ක් වගේ අගයක් පෙන්වනවා. ඒ කියන්නේ ඩයෝඩයක් සන්නායනය කරන අවස්ථාවේදී වෝල්ට් 0.7ක වෝල්ටීතාව වෙනසක් මේ අග්‍ර අතර පිහිටනවා. මේකට අපි හඳුන්වනවා බාධක විභවය කියලා. ඕනෑම ඩයෝඩයක මෙන්න මේ බාධක විභවය පවතිනවා. අපි බලමු මේ pn සංදියක ඇතුලේ වෙන්නේ මොකක්ද කියලා. මේ ආකාරයට p වර්ගයේ සහ n වර්ගයේ අර්ධ සන්නායක දෙකක් අපි එකතු කරාම මේ සංදියාවට n වර්ගයේ තියෙන ඉලෙක්ට්‍රෝන p වර්ගයේ පැත්තට ගමන් කිරීම සිද්ධ වෙනවා. එතකොට මෙලෙස ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම නිසා n වර්ගයේ පැත්තේ කුහර ඉතිරි වෙනවා. ඒ කියන්නේ හිඩැස් ඇති වෙනවා. එතකොට ඔබට දැන් පෙනී යනවා මේ සංදිය අවට ඉලෙක්ට්‍රෝන ස්තරයකුයි කුහර ස්තරයකුයි හට ගන්නවා. මේකට අපි කියනවා හායිත පෙදෙස එහෙම නැත්නම් බාධක විභවය කියලා. මෙන්න මේ බාධක විභවය තමයි අපි අර කලින් ප්‍රායෝගික පරීක්ෂණයේදී දැක්කේ 0.7ක් කියලා. මේ බාධක විභවය ගැන කතා කරොතින් මේ බාධක විභවය විවිධ ඩයෝඩ වල විවිධ අගයක් ගන්නවා. අපි මුලින්ම කතා කරනවා පරිපූරක ඩයෝඩ. මේ පරිපූරක ඩයෝඩ කියන ඒවා අපි භාවිතයේ පවතින ඒවා නෙමෙයි. මේක ගණනය කිරීමේ පහසුවට හදාගත්ත සංකල්පයක්. මේ පරිපූරක ඩයෝඩයක මේ බාධක විභවය බිඳුවක් ලෙස අපි සලකනවා. ඒ වගේම ප්‍රායෝගිකව භාවිත වෙනවා මේ ජර්මේනියම් ඩයෝඩය. ජර්මේනියම් ඩයෝඩේ මේ මාගේ 0.2ත් 0.3ත් අතර පිහිටනවා. ඒ වගේම සිලිකන් වලින් හැදිච්ච ඩයෝඩයක් නම් මේ මාගේ 0.6ත් 0.7ත් අතර අගයක පවතිනවා. අපි දැන් බලමු මෙම pn සංදියට විදුලි සැපයීම සම්බන්ධ කරාම මොකද්ද වෙන්නේ කියලා. දැන් මේකේ බැටරියේ ධනාග්‍රය මම සම්බන්ධ කරලා තිනවා p පැත්තටත් ඍණාග්‍රය සම්බන්ධ කරලා තිනවා n පැත්තටත්. දැන් බලමු මේකේ මොකද්ද වෙන්නේ කියලා. දැන් ඔබට වෙනවා ඍණාග්‍රයේ සිට ඉලෙක්ට්‍රෝන ගමන් කරලා මෙතන තිබ්බ හිඩැස පිරෙනවා. ඒ හිඩැස පිරෙනකොට ඒකත් එක්ක අනිත් පැත්තේ තිබ්බ ඉලෙක්ට්‍රෝනය බැටරියේ ධනාග්‍රයට ගමන් කරනවා. මේ ආකාරයෙන් ගමන් කරලා මෙතන අර කලින් පැවතිච්ච බාධක විභවය එහෙම නැත්නම් හායිත ප්‍රදේශ සම්පූර්ණයෙන් නැති වුණා. දැන් අර හායිත ප්‍රදේශ නැහැ. එහෙනම් දැන් ඉලෙක්ට්‍රෝන වලට පහසුවෙන් මේක තුලින් ගමන් කරන්න පුළුවන්. මොකද අර බාධාව නැහැ. ඒ නිසා
ඉලෙක්ට්‍රෝන පහසුවෙන් මේ හරහා ගමන් කරනවා. මේ අවස්ථාවට කියනවා අපි pn සංදියක් පෙර නැඹුරු කිරීම කියලා. මේ පෙන්눔 කරන්නේ ඒ වගේ පරිපථ සටහනක්. මෙහි ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට විදුලි ධාරාවක් ගමන් කරනවා. මේ අවස්ථාවට අපි කියන්නේ පෙර නැඹුරු අවස්ථාව කියලා. ඒ වගේම අපි මේ pn සංදියට සපයන බැටරියේ අග්‍ර මාරු කරනවා. දැන් අපි ඍණාග්‍රය සම්බන්ධ කරනවා p වර්ගයේ අර්ධ සන්නායකයටත් ධනාග්‍රය සම්බන්ධ කරලා තිනවා n වර්ගයේ අර්ධ සන්නායකයටත්. දැන් බලමු මේකෙදි මොකද්ද වෙන්නේ කියලා. ආරම්භයේදී කුඩා ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරන්න පටන් ගන්නවා. මේ ඉලෙක්ට්‍රෝන ධාරාව නිසා අර අපි කලින් කතා කරපු හායිත ප්‍රදේශ ක්‍රමක්‍රමයෙන් විශාල වෙනවා. මේ හායිත ප්‍රදේශ විශාල වීමෙන් මේක ඇතුලේ පවතින බාධාව වැඩි වෙනවා. දැන් මේක තුලින් ධාරාවකට යන්න අවස්ථාවක් නැහැ. එහෙනම් මේ අවස්ථාවේදී ධාරාවක් ගමන් කරන්නේ නැහැ. මේ අවස්ථාවට අපි කියනවා pn සංදියක පසු නැඹුරු අවස්ථාව කියලා. මේ පෙන්눔 කරන්නේ ඒ වගේ පසු නැඹුරු අවස්ථාවේදී පරිපථ සටහන. මේ අවස්ථාවේදී ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඔව් දුවේ පුතේ. ඔබ දැන් දැක්කා pn සංදියක් පෙර නැඹුරු කිරීම හා පසු නැඹුරු කිරීමේදී සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. මේ පෙන්වන්නේ pn සංදියක්. ඒ වගේම දෙවෙනි රූපෙන් පෙන්වනවා ඒකේ සංකේතය. ධාරාව ගමන් කරන්නේ p සිට n දිශාව දක්වා. ඔබට මේ සංකේතයෙන්ම බලා ගන්න පුළුවන් මේ e තලයේ තියෙන්නේ ධාරාව ගමන් කරන දිශාවට. අනිත් පැත්තට ධාරාවක් යන්න බැරි වෙන්න මේ වගේ ඉරකින් පෙන්눔 කරලා තිනවා. මේ අපිට සංකේතයෙන්ම පුළුවන් මෙහි ධාරාවේ දිශාව පැහැදිලිව අවබෝධ කරගන්න. අපි දැන් බලමු දුවේ පුතේ මෙම ඩයෝඩයකට සපෙන වෝල්ටීතාවය වැඩි කරලා ඒකේ තුලින් ගලන ධාරාව ප්‍රස්ථාරගත කරාම මොන වගේ ප්‍රස්ථාරයක් දෙන්නේ කියලා. අපි මේ ප්‍රස්ථාරයට කියනවා ඩයෝඩයක ලාක්ෂණික වක්‍රය කියලා. මේ ලාක්ෂණික වක්‍රය අපිට පුළුවන් පෙර නැඹුරු අවස්ථාවට වෙනමත් පසු නැඹුරු අවස්ථාවට වෙනමත් ප්‍රස්ථාරගත කරන්න. අපි ඉස්සෙල්ලා බලමු පෙර නැඹුරු අවස්ථාවේදී කොහොමද මේ ලාක්ෂණික හැසිරෙන්නේ කියලා. මේ පෙන්වන්නේ ජර්මේනියම් ඩයෝඩයක ලාක්ෂණිකය. මේකෙදී ඔබ දැක්කා අපි සපෙන වෝල්ටීතාවය ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට එක් අවස්ථාවක් වෙනකන් මේක තුලින් ධාරාවක් යන්නේ නැහැ. අපි මේකට කිව්වා බාධක විභවය. ජර්මේනියම් ඩයෝඩයක් නම් මේ බාධක විභවය වෙනවා 0.3. ඒ වගේම සිලිකන් ඩයෝඩයක් ගත්තොත් මේ සිලිකන් ඩයෝඩයක මේ බාධක විභවය වෙන්නේ 0.7යි. එහෙනම් ඔබ දැක්කා ජර්මේනියම් ඩයෝඩයකයි සිලිකන් ඩයෝඩයකයි ලාක්ෂණික කොහොමද ගමන් කරන්න කියලා. ඒ වගේම බලමු මේකේ පසු නැඹුරු අවස්ථාව. පසු නැඹුරු අවස්ථාවේදී ඔබට පෙන්නනවා වෝල්ටීතාවය අපි වැඩි කරගෙන යනකොට එක් අවස්ථාවක් වෙනකන් එයා ධාරාව ගමන් කරන්න දෙන්නේ නැහැ. හැබැයි එයින් පස්සේ එයා ක්ෂණිකව ධාරාව වැඩි කරනවා. ඒ කියන්නේ මේ අවස්ථාවට අපි කියනවා PIV එහෙම නැත්නම් පසුකුළු වෝල්ටීතාවය කියලා. මේ අවස්ථාව ඉක්මවා ගියොත් මේ ඩයෝඩය විනාශ වෙනවා. ඒ නිසා අපි භාවිතා කරනකොට මේ ඩයෝඩයක් මෙන්න මේ සීමාව පණින්න නැති වෙන්න අපි පරිපථය සැලසුම් කරන්න වෙනවා. ඒ කියන්නේ අපේ අවශ්‍යතාවය අනුව යොදා ගන්න ඩයෝඩේ මෙන්න මේ අගය ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. ඊළඟට අපි කතා කරමු දුවේ පුතේ ඩයෝඩ වර්ග ගැන. ඩයෝඩ වර්ග භාවිතා වෙනවා ඍජුකාරක ඩයෝඩ, ඒ වගේම ස්පර්ශ ලක්ෂ ඩයෝඩ, ඒ වගේම සෙන ඩයෝඩ, ඒ වගේම ආලෝක විමෝචක ඩයෝඩ, ඒ වගේම ප්‍රකාශ ඩයෝඩ. මෙන්න මේ කියන ඩයෝඩ වර්ග අපි භාවිතා කරනවා. අපි මේ එකින් එක සාකච්ඡා කරලා බලමු මේවා හැසිරෙන්නේ කොහොමද කියලා. ඍජුකාරක ඩයෝඩ. මේ ඍජුකාරක ඩයෝඩ භාවිතා කරන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පරිවර්තනය කිරීමට. එහි සංකේතය මේ ආකාරයෙන් පෙන්වන්න පුළුවන්. මේ පෙන්වන්නේ දුවේ පුතේ ඒ වගේ ප්‍රායෝගික භාවිතා වෙන ඩයෝඩ කිහිපයක පින්තූර කිහිපයක්. අපි දැන් බලමු දුවේ පුතේ මේ ප්‍රත්‍යාවර්ත ධාරා ඍජුකරණය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ප්‍රත්‍යාවර්ත ධාරා ඍජුකරණය ගත්තම මෙහි ප්‍රධාන කොටස් දෙකක්
අපිට දකින්න පුළුවන් පළවෙනි කොටස තමයි අර්ධ තරංග ඍජුකරණය. දෙවෙනි අවස්ථාව පූර්ණ තරංග ඍජුකරණය. අපි දැන් බලමු මේ අර්ධ තරංග ඍජුකරණය කියන්නේ මොකක්ද කියලා. අර්ධ තරංග ඍජුකරණය කියලා පෙන්වන්නේ දුවේ පුතේ අපි මේ ප්‍රත්‍යාවර්ත ධාරාව ධනාර්ධ වක්‍ර කොටස විතරයි අපිට ප්‍රතිදානයේ විදිහට ලැබිලා තින්නේ. ඍණාර්ධ වක්‍ර කොටස අපිට ප්‍රතිදානයට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සම්පූර්ණ තරංගෙන් භාගයක් තමයි අපිට ප්‍රතිදානයේ විදිහට ලැබිලා තින්නේ. මේවට අපි කියන්නේ අර්ධ තරංග ඍජුකරණය කියලා. අපි අර්ධ තරංග ඍජුකරණය කරන්න මේ වගේ පරිපථයක් භාවිතා කරනවා. මෙතන අපි ප්‍රධාන විදුලි සැපයීමට සම්බන්ධ කරනවා. මෙතන අපි භාවිතා කරලා තිනවා පරිණාමකයක්. පරිණාමක ගැන ඔබ මීට කලින් ඉගෙනගෙන තිනවා. ඒ නිසා මම පරිණාමක ගැන වැඩි විස්තරයක් කරන්න යන්නේ නැහැ. මේ පරිණාමකේ ද්විතීයකයට අපි සම්බන්ධ කරලා තිනවා ඩයෝඩයක්. අපි දැන් බලමු දුවේ පුතේ මේ පරිපථේ මේ AB ලක්ෂ වලට හා CD ලක්ෂ අතර තරංග සටහන් ප්‍රස්ථාරගත කරොත් කොහොමද වෙන්නේ කියලා. මේ ප්‍රස්ථාර සටහනෙන් පෙන්눔 කරනවා AB අතර කොයි වගේ තරංගයක්ද කියලා. මේක ප්‍රත්‍යාවර්ත තරංගයක්. මේ ප්‍රත්‍යාවර්ත තරංගය ලබා දුන්නම මේ CD අතර තරංග සටහන වෙන්නේ මේ යටින් පෙන්වන ආකාරයේ තරංගයක්. මේදී ඔබට පෙනී යනවා අර්ධ වක්‍ර කොටස් දෙකෙන් එක් අර්ධ වක්‍ර කොටසක් විතරයි මෙයා සන්නයනය කරන්නේ. ඒ වගේම දුවේ පුතේ මේ තරංග සටහනක අපි දැනගත යුතු කාරණා කිහිපයක් තියෙනවා. මේ තරංගයක අපි මෙන්න මේ උසට කියනවා වෝල්ටීතාවේ උපරිම අගය. එහෙම නැත්නම් අපි මේක කියනවා Vp. එහෙම නැත්නම් Vm. මේ පෙන්눔 කරන්නේ අපි සරල ධාරාව බවට පරිවර්තනය කරන් පස්සේ එහි සරල ධාරා අගය. මොකද මේක මෙච්චර උස වුණාට ඇත්තටම අපිට ලැබෙන්නේ මෙන්න මේ වගේ වෝල්ටීතා තරංගයක්. VDC සමානයි 0.318යි Vp. මෙන්න මේ සමීකරණයෙන් අපිට මෙන්න මේ VDC කියන අගය ලබා ගන්න පුළුවන්. මේ සමීකරණය අපිට මතක තියාගන්න වෙනවා. ඒ වගේම ඔබ දන්නවා Vp සමානයි මූල 2යි Vrms කියලා සමීකරණයක්. මේ සමීකරණය කලින් සමීකරණයට ආදේශ කරාම අපිට ලබා ගන්න පුළුවන් VDC සමානයි 0.45යි Vrms කියන සමීකරණය. මෙන්න මේ සමීකරණ දෙක ඔබ මතක තියාගන්න වෙනවා. ඒ වගේම දුවේ පුතේ අපි බලමු පූර්ණ තරංග ඍජුකරණයක් කියන්නේ මොකක්ද කියලා. ප්‍රත්‍යාවර්ත තරංගයක් අපි මේ පරිපථයට ලබා දුන්නම ප්‍රතිදානයේ විදිහට ලැබෙන්නේ මෙන්න මේ ආකාරයේ තරංග සටහනක්. මෙහිදී අපි සපේන ප්‍රත්‍යාවර්ත ධාරාවේ ධනාර්ධ වක්‍රය සහ ඍණාර්ධ වක්‍රය කියන කොටස් දෙකම ප්‍රතිදානයට ලැබෙනවා. ඒ නිසා අපි මේකට කියනවා පූර්ණ තරංග ඍජුකරණය කියලා. මෙම පූර්ණ තරංග ඍජුකරණය නැවත කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එයින් පළවෙනි අවස්ථාව තමයි මැද සැවුණු පූර්ණ තරංග ඍජුකරණය. දෙවෙනි ආකාරය තමයි සේතු ආකාර පූර්ණ තරංග ඍජුකරණය. අපි දැන් බලමු මේ මැද සැවුණු පූර්ණ තරංග ඍජුකරණය කියන්නේ මොකක්ද කියලා. මේකදී අපි භාවිතා කරනවා විශේෂ පරිණාමකයක්. මේ පරිණාමකයේ අග්‍ර 3ක් පිහිටනවා. කලින් අපි භාවිතා කරපු පරිණාමකයේ අග්‍ර 2යි තිබ්බේ. මේකෙදි අග්‍ර 3ක් භාවිතා වෙනවා. මේවට අපි කියනවා සෙන්ටර් ටැප් ට්‍රාන්ස්ෆෝමර් කියලා. මේකේ A ලක්ෂයට D1 ඩයෝඩය සම්බන්ධ කරලා තිනවා. ඒ වගේම B ලක්ෂයට D2 ඩයෝඩය සම්බන්ධ කරලා තිනවා. මේකෙන් අපි ප්‍රතිදානාග්‍රය C වලින් ලබාගෙන තිනවා. ඒ වගේම මේ සෙන්ටර් ටැප් ට්‍රාන්ස්ෆෝමරේ මැද අග්‍රය O කියන ලක්ෂය අපි අරන් තිනවා ඍණාග්‍රය විදියට. මේ ආකාරයට අපිට මැද සැවුණු පූර්ණ තරංග ඍජුකරණ පරිපථයක් ගොඩනගා ගන්න පුළුවන්. අපි බලමු මේ මැද සැවුණු පූර්ණ තරංග ඍජුකරණ පරිපථයක ක්‍රියාකාරීත්වය මොන වගේද කියලා. මෙතනින් පෙන්눔 කරනවා අපි සපේන තරංගයේ ආකාරය. අපි ප්‍රධානයේ විදිහට මෙන්න මේ තරංගය ලබා දුන්නම A ලක්ෂයේ ලැබෙන තරංග සටහන මේ ආකාරයෙන් පෙන්눔 කරන්න පුළුවන්. ඒ වගේම B ලක්ෂයේ තරංග සටහන මේ ආකාරයෙන් පෙන්눔 කරන්න පුළුවන්. ඔබට පේනවා A ලක්ෂයේ තරංගය ධන විදිහටත් B ලක්ෂයේ තරංගය ඍණ විදිහටත් සම්බන්ධ වෙලා තියෙනවා. දැන් මේ අවස්ථාවේදී A ලක්ෂයේ ධන. එහෙනම්
මේ D1 ඩයෝඩය සන්නායනය කරනවා. මොකද මේක පෙර නැඹුරු වෙනවා. එහෙනම් මේ D1 ඩයෝඩය පෙර නැඹුරු වෙලා මේ බල්බය තුලින් ධාරාවක් මේ O ලක්ෂය කරා ගමන් කරනවා. එහෙනම් මේ ආකාරයේ තරංග සටහනක් අපිට ප්‍රතිදානීය විදිහට ලැබෙනවා. දෙවෙනි අවස්ථාවේදී අපි සපේන තරංගය ඍණාර්ධ වක්‍ර කොටසක් කියන්නේ ඍණාර්ධ වක්‍ර කොටසක් සපේනකොට A ලක්ෂයේ ඍණාර්ධ වක්‍රයකුත් B ලක්ෂයේ ධනාර්ධ වක්‍ර කොටසකුත් විදිහට මේ දෙක දක්වන්න පුළුවන්. දැන් මේ අවස්ථාවේදී B අග්‍රය ධන A අග්‍රය ඍණ. එසේනම් මේ ධාරාව දැන් යන්න පුළුවන් මෙන්න මේ D2 ඩයෝඩය හරහා ධාරාව ගමන් කරනවා. මේ ධාරාව C ලක්ෂය හරහා මේ බල්බය තුලින් ගමන් කරලා නැවත වරක් O ලක්ෂයට ගමන් කරනවා. මේ අවස්ථාවේදී අපිට ප්‍රතිදානීය විදිහට ලබා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තරංග සටහන. මේ ආකාරයෙන් මාරුවෙන් මාරුවට ධනාර්ධ වක්‍ර කොටස D1 තුලිනුත් ඍණාර්ධ වක්‍ර කොටස D2 තුලිනුත් සන්නායනය කරමින් මෙහි ක්‍රියාකාරීත්වය නොකඩවා පවත්වා ගන්න පුළුවන්. ඔව් දුවේ පුතේ. ඊළඟට අපි බලමු සේතු ආකාර ඍජුකරණ පරිපථයක් කියන්නේ මොකක්ද කියලා. මේකෙදී අපි භාවිතා කරනවා මෙන්න මේ ආකාරයේ ඩයෝඩ් සේතුවක්. මේකට අපි කියනවා බ්‍රිජ් එකක් කියලා. ඩයෝඩ් බ්‍රිජ් එකක්. මේ ඩයෝඩ් හතරක් මේකේ සම්බන්ධ කරලා තිනවා. මෙහි ධනාග්‍රය සහ ඍණාග්‍රය මෙම ස්ථාන දෙකෙන් ලබා ගන්න පුළුවන්. අපි බලමු මෙහි ක්‍රියාකාරීත්වය මොන වගේද කියලා. මේකෙදිත් අපි භාවිතා කරන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාව අපේ ප්‍රධාන සැපයුමෙන් මේ ලබා ගන්නවා පරිණාමකයකට. මේ පරිණාමකය සාමාන්‍ය වර්ගයේ පරිණාමකයක් අග්‍ර දෙකයි එකේ පිහිටන්නේ. දැන් බලමු ප්‍රධාන තරංගය ධනාර්ධ වක්‍ර කොටස යනකොට A ලක්ෂයේ ඇති වෙනවා ධනාර්ධ වක්‍ර කොටසක්, B ලක්ෂයේ ඇති වෙනවා ඍණාර්ධ වක්‍ර කොටසක්. දැන් A ලක්ෂයේ ධන, B ලක්ෂයේ ඍණ. එහෙනම් ධාරාව යන්න ඕන A සිට පරිපථය හරහා B වලට. දැන් මේ ධාරාව ගමන් කරන්නේ A ලක්ෂය ඔස්සේ මෙන්න මේ D1 ඩයෝඩය තුලින් දැන් ධාරාව ගමන් කරනවා. ඊන් පස්සේ මේ ධාරාව වෙනවා මේ විදුලි බල්බය හරහා. විදුලි බල්බය හරහා එන ධාරාව නැවත වරක් මෙන්න මේ සංදියට පැමිණෙනවා. මේ සංදියෙන් මෙයාට යන්න අවස්ථාව හම්බෙන්නේ මෙන්න මේ D3 ඩයෝඩය හරහා. මේ D3 ඩයෝඩය හරහා මේ ධාරාව නැවත වරක් B ලක්ෂයට පැමිණෙනවා. මෙන්න මේ ආකාරයෙන් පළවෙනි අර්ධ වක්‍ර කොටස ප්‍රතිදානයට ලැබෙනවා. එහෙනම් මෙන්න මේ වගේ ප්‍රතිදාන තරංගයක් අපිට ලබා ගන්න පුළුවන්. දෙවෙනි අර්ධ වක්‍ර කොටසේදී A ලක්ෂයේ ඇති වෙනවා ඍණාර්ධ වක්‍ර කොටසක්, B ලක්ෂයේ ඇති වෙනවා ධනාර්ධ වක්‍ර කොටසක්. එහෙනම් දැන් B ලක්ෂයේ ධන, A ලක්ෂයේ ඍණ. දැන් ධාරාව ගමන් කරන්න ඕන B සිට A දක්වා. දැන් මේ ධාරාව මෙතන සංදියට එනවා. මේ සංදියෙන් පස්සේ D2 ඩයෝඩය පෙර නැඹුරු වෙලා ධාරාවක් ගමන් කරනවා. මේ ධාරාව අපේ විදුලි බල්බය හරහා පැමිණ නැවත වරක් මෙතන සංදියට පැමිණෙනවා. මේ සංදියෙන් පස්සේ D4 කියන ඩයෝඩය හරහා A ලක්ෂයට ධාරාව ගමන් කරනවා. මේ ආකාරයෙන් දෙවෙනි අර්ධ වක්‍ර කොටසේදී ධාරාවක් පරිපථය හරහා ගමන් කරනවා. මේ අවස්ථාවේදී ප්‍රතිදානීය විදිහට ලැබෙන්නේ ධන තරංග කොටසක්මයි. මේ ආකාරයෙන් අපිට ඒක පෙන්눔 කරන්න පුළුවන්. මේ විදිහට නොකඩවා මේ ප්‍රත්‍යවර්ත ධාරාව ලබා දෙනකොට ප්‍රතිදානීය විදිහට මේ වගේ තරංගයක් අපිට ලබා ගන්න පුළුවන්. මේ විදිහට තමයි මේ සේතුආකාර පරිපථය ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ද්වේපතේ අපි බලමු මේ පූර්ණ තරංග ඍජුකරණයෙන් අපිට ලැබිච්ච ප්‍රතිදාන තරංගයේ අගය කොච්චරද කියලා. මේකෙදිත් අර ඉස්සෙල්ලා වගේමයි මේකට අපි හඳුන්වනවා Vp එහෙම නැත්නම් Vm. මේකේ VDC අගය මේක කලින් අගයට වඩා වැඩි. ඔබට දැන් පේනවා කලින් අපි කතා කරපු අර්ධ තරංග ඍජුකරණයේ අගයට වඩා වැඩි අගයක් එන්නේ. අපි බලමු මේ VDC සමාන වෙන්නේ 0.637 Vp කියන අගයට. ඔබට දැන් පෙනී යනවා කලින් අවස්ථාවට වඩා මේ පූර්ණ තරංග ඍජුකරණයේදී වැඩි වෝල්ටීයතාවයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ සමීකරණයට අපි ආදේශ කරනවා Vp සමානයි
මූල 2යි VRMS කියන සමීකරණය. එතකොට අපිට ලැබෙනවා VDC සමානයි 0.9යි VRMS කියන සමීකරණය. මේ සමීකරණ දෙක ඔබ මතක තබා ගත යුතුයි. ඊළඟට අපි කතා කරන්න යනවා මේ සුමට කිරීම ගැන. සුමට කිරීමක් කියන්නේ මොකද්ද? ඇයි අපි සුමට කරන්නේ? අපිට දැන් කලින් කතා කරා අපි අර්ධ තරංග ඍජුකරණයයි පූර්ණ තරංග රිජුකරණය ගැන. මේ අවස්ථා දෙකේදීම අපිට ලැබුණේ සරල ධාරාවක් ආකාරයේ තරංගයක් නෙමෙයි. මේක අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා. මේ වගේ තරංගයක් අපිට අපේ ඉලෙක්ට්‍රොනික උපාංගයකට දෙන්න බෑ. මොකද ඉලෙක්ට්‍රොනික උපාංගයකට දෙනවා නම් මේක සරල රේඛාවක් වගේ පිහිටන්න ඕන. මේ පෙන්වන්නේ අර්ධ තරංග රිජුකරණයෙන් ලැබිච්ච තරංග සටහනක්. මේකෙන් පෙන්වන්නේ පූර්ණ තරංග රිජුකරණයෙන් ලැබිච්ච තරංග සටහනක්. මේ තරංග දෙකේම ඔබට පේනවා වෝල්ටීයතාවය එක් එක් අවස්ථාවලදී එක එක අගයන් ගන්නවා. ඒ කියන්නේ එක වෙලාවකදී බිඳුවයි තව වෙලාවක උපරිම අගයක්. ඒ කියන්නේ මේකේ අගය සැරින් සැරේට වෙනස් වෙනවා. මේ වගේ තරංගයක් අපිට ඉලෙක්ට්‍රොනික පරිපථයකට ලබා දෙන්න බෑ. එහෙම ලබා දුන්නොත් වෙන්නේ එහි නියම ජවය ලබා ගන්න බැරි වෙනවා. එසේනම් අපි මේ තරංග සටහන් දෙකම මෙන්න මේ ආකාරයේ තරංගයක් බවට පත් කරගන්න වෙනවා. මේ වගේ තරංගයකට පරිවර්තනය කිරීමට අපි කියනවා මේ සුමට කිරීම කියලා. සුමට කිරීමට අපි භාවිතා කරන උපක්‍රම මොනවාද කියලා කතා කරලා බලමු. මේ පෙන්වන්නේ අපි කලින් කතා කරපු අර්ධ තරංග ඍජුකරණ පරිපථයක්. මේ අර්ධ තරංග ඍජුකරණ පරිපථයට අපි සම්බන්ධ කරනවා දාරිත්‍රකයක්. මෙන්න මේ රූපයේ ආකාරයට අපි දාරිත්‍රකයක් සම්බන්ධ කරනවා. ඔබ දන්නවා දාරිත්‍රකයක් කියන්නේ ආරෝපණ ගබඩා කරගන්න පුළුවන් උපාංගයක්. එසේනම් මේ ආරෝපණ ගබඩා කරන්න පුළුවන් උපාංගයක් මේකට සම්බන්ධ කරාම වෙන්නේ වෝල්ටීයතාවය වැඩි වෙනකොට මෙයා ආරෝපණ ගබඩා කරගන්නවා. වෝල්ටීයතාවය අඩු වෙනකොට මේ ආරෝපණය නිදහස් කරනවා. මෙන්න මේ සංකල්පය තමයි මෙතනදී භාවිතා වෙන්නේ. අපි දැන් බලමු මේ තියෙන්නේ ඒ වගේ අර්ධ තරංග ඍජුකරණයේදී ලැබිච්ච තරංග සටහනක්. මේකෙදි මුලින්ම වෙන්නේ වෝල්ටීයතාවය වැඩි වෙනවා. මේ අවස්ථාවේදී අපේ දාරිත්‍රකය ආරෝපණ ගබඩා කරගන්නවා. දැන් ඊට පස්සේ වෝල්ටීයතාවය අඩු වෙන්න පටන් ගන්නවා. ඒ අවස්ථාවේදී අපේ දාරිත්‍රකයේ තියෙන ආරෝපණ මුදා හරිනවා. දාරිත්‍රකයේ තියෙන ආරෝපණ මුදා හැරලා වෝල්ටීයතාවය නියත කරගන්න උත්සාහ කරනවා. නමුත් පොඩි බෑවුමක් පෙන්눔 කරනවා. නැවත වරක් මේ දාරිත්‍රකය ආරෝපණය වෙනවා. ඉන් පස්සේ නැවත වරක් ආරෝපණ මුදා හැරලා මේ තරංගය නොකඩවා පවත්වා ගන්නවා. ඔබට දැන් පේනවා කලින් තිබ්බ තරංගයට වඩා දැන් සරල රේඛාවකට ආසන්න මට්ටමට ඇවිල්ලා තියෙනවා. නමුත් සරල රේඛාවම වෙලා නැහැ. දැන් මේක කලින් තරංගයට වඩා සුමට තරංගයක්. ඒ වගේම මේ පෙන්වන්නේ පූර්ණ තරංග ඍජුකරණ පරිපථයක්. මේකට අපි කිව්වා මැද සැවුන ආකාරයේ පරිපථයක් කියලා. මේකටත් අපිට සම්බන්ධ කරන්න පුළුවන් දාරිත්‍රකයක්. මේ ආකාරයට දාරිත්‍රකයක් සම්බන්ධ කරනකොට පළවෙනි කාරණේ තමයි මෙම දාරිත්‍රකයේ ධන හෝ ඍණ කියලා අග්‍ර තියෙනවා නම් මේ අග්‍ර නිවැරදි ආකාරයෙන් සම්බන්ධ කරන්න ඕන. ඔබට මේ පේන්නේ යනවා මේ දාරිත්‍රකයේ ධනාග්‍රය සම්බන්ධ කරලා තින්නේ අපේ ධනාග්‍රයට. මේක මාරු කිරීම සුදුසු නැහැ. දැන් ඔබට පෙන්눔 කරන්නේ පූර්ණ තරංග ඍජුකරණ ආකාරයේ පරිපථයක්. මේකට අපි කිව්වා සේතු ආකාර පරිපථයක් කියලා. මෙම පරිපථයේදී ප්‍රතිදානයට අපි දාරිත්‍රකයක් සම්බන්ධ කරනවා. මෙහිදී ධන ඍණ තියෙන දාරිත්‍රකයක් නම් එය නිවැරදිව සම්බන්ධ කළ යුතුයි. මෙසේ සම්බන්ධ කිරීමෙන් අපිට පූර්ණ තරංග ඍජුකරණයේදී අපිට ලැබුණු මේ තරංගය සුමට කරගන්න හැකියාවක් ලැබෙනවා. දැන් මේ රූප සරණෙන් දැක්වෙන්නේ පූර්ණ තරංග ඍජුකරණයේදී ලබාගත් තරංග සටහනක්. මෙහිදී ඔබට පෙනී යනවා වෝල්ටීයතාවය වැඩි වෙනකොට මේ දාරිත්‍රකය ආරෝපණ ගබඩා කරගන්නවා. ඉන් පස්සේ වෝල්ටීයතාවය අඩු වෙනකොට මේ ආරෝපණ මුදා හරිනවා. නැවත වරක් මෙය ආරෝපණය කරගන්නවා. නැවත වරක් ආරෝපණ මුදා හරිනවා. මේ ආකාරයට නොකඩවා මේ තරංගය මෙම දාරිත්‍රකය නිසා අපිට ලබා ගන්න පුළුවන්. මෙම තරංගය කලින් අපි අර්ධ තරංග ඍජුකරණයේ ලබාගත් තරංගයට වඩා ඉතාමත් සුමටයි. එසේනම් පූර්ණ තරංග ඍජුකරණයේදී අපිට වඩා සුමට
ප්‍රතිදානයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙම වෝල්ටීතාවය රැලිති ස්වභාවයක් ගන්නවා. මේ වෝල්ටීතාවයට අපි කියනවා රැලිති වෝල්ටීතාවය. අපි රැලිති වෝල්ටීතාවය කියලා හඳුන්වන්නේ මෙන්න මේ මුහුදු රැල්ලක් වගේ තියෙන මේ තරංග සටහන. අපි පරිපථයක භාවිතා කරනකොට මේ රැලිති වෝල්ටීතාවය පුළුවන් තරම් අඩු කරගන්න ඕන. මේ රැලිති වෝල්ටීතාවය වැඩි වෙනවා කියන්නේ අපේ උපාංගයට ලැබෙන වෝල්ටීතාවය එතරම්ම හොඳ නෑ කියන එක. එහෙනම් මේ රැලිති වෝල්ටීතාවය අඩු කරගන්න ඕන. මේ රැලිති වෝල්ටීතාවය අඩු කරගන්න පුළුවන් සාධක විදිහට කතා කරොත් අපි මේකට භාවිත කරේ දාරිත්‍රකයක්. මේ දාරිත්‍රකයේ අගය වැඩි කිරීමෙන් මේ රැලිති වෝල්ටීතාවය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම අපි භාවිතා කරන උපාංගය ගන්න ධාරාව අඩු නම් මේ රැලිති වෝල්ටීතාවය අඩු වෙනවා. උපාංගය ගන්න ධාරාව වැඩි වුණොත් රැලිති වෝල්ටීතාවය වැඩි වෙනවා. මේ ආකාරයෙන් අපිට මේ රැලිති වෝල්ටීතාවය අඩු කරගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු දුවේ පුතේ මේ ස්පර්ශ ලක්ෂ ඩයෝඩයක් කියන්නේ මොකක්ද කියලා. ස්පර්ශ ලක්ෂ ඩයෝඩයක් කියන්නේ අධිසංඛ්‍යාත ප්‍රත්‍යාවර්ත ධාරා සරල ධාරාව බවට පරිවර්තනය කිරීමට භාවිතා කරන උපාංගයක්. මේ වගේ භාවිතා වෙනවා අපි සංකේතයේ විදිහට කලින් සංකේතයමයි මේක වෙනසක් නැහැ. මේ පෙන්눔 කරන්නේ එහි ප්‍රායෝගික භාවිතා වෙන ස්පර්ශ ලක්ෂ ඩයෝඩ දෙකක්. මේ වීදුරු ආවරණයකින් තමයි සකස් කරලා තින්නේ. මේ වගේ ඩයෝඩ භාවිතා වෙනවා බොහෝ වෙලාවට ගුවන් විදුලි යන්ත්‍රවල ඒ වගේම ටීවී යන්ත්‍රවල. මොකද මේවල අධිසංඛ්‍යාත භාවිතා වෙනවා. අධිසංඛ්‍යාත අපි ඍජුකරණය කිරීමට මෙන්න මේ වගේ ස්පර්ශ ලක්ෂ ඩයෝඩ භාවිතා වෙනවා. ඊළඟට බලමු දුවේ පුතේ සෙනා ඩයෝඩ. සෙනා ඩයෝඩයක් කියන්නේ මේ සෙනා ඩයෝඩයෙන් පුළුවන් නියත වෝල්ටීතාවයක් අපිට ලබා ගන්න. සෙනා ඩයෝඩේ සංකේතයේ විදිහට මේ ආකාරයෙන් පෙන්වුම් කරන්න පුළුවන්. කලින් ඩයෝඩයට වඩා මේක වෙනස් සංකේතය. මේ සංකේත හොඳට මතක තියාගන්න වෙනවා. මේ පෙන්වුම් කරන්නේ ඒ වගේ සෙනා ඩයෝඩ කිහිපයක්. ඔබට මේ රූපෙන් පෙන්වුම් කරනවා වෝල්ට් 15, වෝල්ට් 12, වෝල්ට් 9, ඒ වගේම වෝල්ට් 6.2. මේ ආකාරයෙන් සෙනා ඩයෝඩ විවිධ වෝල්ටීතාවයන් වලින් නිෂ්පාදනය කරලා තියෙනවා. අපේ අවශ්‍යතාවයට ගැලපෙන සෙනා ඩයෝඩයක් තෝරා ගැනීමේ හැකියාව පවතිනවා. මේ සෙනා ඩයෝඩයක් ගත්තොත් මේ සෙනා ඩයෝඩයේ කලින් වගේම අපිට ලාක්ෂණික වක්‍රයක් ගන්න පුළුවන්. මේකේ සපේන වෝල්ටීතාවයත් එක්ක මේ තුලින් ගමන් කරන ධාරාව අපිට ප්‍රස්ථාරගත කරොත් මේකට අපි කියනවා ලාක්ෂණිකයක් කියලා. මේ සෙනා ඩයෝඩයේ තියෙන විශේෂත්වය තමයි පෙරනැඹුරු අවස්ථාවේදී සාමාන්‍ය ඩයෝඩයක් විදිහටම හැසිරෙන්නේ. එහෙනම් පෙරනැඹුරු අවස්ථාවේදී මේ ලාක්ෂණිකේ වෙනසක් නැහැ කලින් ආකාරයම තමයි. නමුත් විශේෂත්වය තියෙන්නේ මේ සෙනා ඩයෝඩ් එක අපි පාවිච්චි කරන්නේ පසු නැඹුරු අවස්ථාවේදී. එසේනම් අපි මේ සෙනා ඩයෝඩ් එක භාවිතා කරන්නේ පසු නැඹුරු අවස්ථාවේදී. අපි බලමු පසු නැඹුරු අවස්ථාවේදී මෙයාගේ ලාක්ෂණික වක්‍රය මොන වගේද කියලා. ඔබට පෙනී යනවා වෝල්ටීතාවය අපි වැඩි කරන යනකොට එක් අවස්ථාවක් වෙනකන් ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඊපස්සේ ක්ෂණිකව ධාරාව ගමන් කිරීමට පටන් ගන්නවා. මෙන්න මේ අවස්ථාවට තමයි අපි කියන්නේ සෙනා ඩයෝඩ් එකේ සෙන වෝල්ටීතාවය කියලා. එයා නියත වෝල්ටීතාවයක පවත්වා ගන්නේ මෙන්න මේ අගය. ඒ වගේම මේ සෙනා ඩයෝඩ් එක ගමන් කරන්න පුළුවන් අවම ධාරාවක් තියෙනවා. ඒ වගේම මෙයාට දෙන්න පුළුවන් උපරිම ධාරාවක් තියෙනවා. මේ සෙනා ඩයෝඩ් එකක් අපි පරිපථයක යොදා ගන්නවා නම් මෙන්න මේ සීමාව ඇතුළත මේ සෙනා ඩයෝඩ් එක ක්‍රියාත්මක වෙන්න ඕන. අපි දැන් බලමු මේ සෙනා ඩයෝඩ් එකට අපි සපේන වෝල්ටීතාවය බිඳුවේ ඉඳන් ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන යනවා. වැඩි කරගෙන යනකොට ප්‍රතිදානය මොන වගේ එකක් වෙයිද කියලා අපි චුට්ටක් මේ ප්‍රස්ථාරයෙන් බලමු. දැන් ඔබට පේනවා ඒ රූපයෙන් වෝල්ටීතාවය ක්‍රමක්‍රමයෙන් වැඩි වේගන යනවා. වැඩි වේගන ගිහිල්ලා B රූපෙත් ඊට සමානුපාතිකව වැඩි වෙනවා. වැඩි වෙලා මේ සෙන වෝල්ටීතාවයේදී මේක නතර වෙනවා. ඊපස්සේ අපි සපේන වෝල්ටීතාවය වැඩි කරද්දී මේ සෙන ඩයෝඩය තුලින් පසු නැඹුරු ධාරාවක් යනවා. මේ පසු නැඹුරු ධාරාව නිසා මෙයා නියත වෝල්ටීතාවයක පවත්වා ගන්නවා. මෙන්න මේ පසු නැඹුරු ධාරාව නිසා මෙයාට හැකියාව ලැබෙනවා නියත වෝල්ටීතාවයක් පවත්වා ගන්න. මෙන්න මේ ආකාරයට තමයි අපි මේ සෙන ඩයෝඩය භාවිතා කරන්නේ. අපි දැන් බලමු දුවේ පුතේ මෙන්න මේ පරිපථයට අපි සෙන ඩයෝඩය සම්බන්ධ කරලා තියෙනවා පසු නැඹුරු ආකාරයට.
මෙම පරිපතයට අපි මෙන්න මේ තරංගය ලබා දෙනවා. මේ තරංගය ප්‍රත්‍යාවර්ත තරංගයක්. මෙහි උපරිම උස ධන 9යි. ඒ වගේම අවම උස ඍණ 9යි. මේක ධන 9 සහ ඍණ 9 අතර වෙනස් වෙන තරංගයක්. මේ තරංගය අපි දීලා බලමු මේ සෙනඩයෝඩයට ප්‍රතිදානයේ විදිහට මොකද්ද ලැබෙන්නේ කියලා. ඔව් මෙතනින් පෙන්눔 කරන්නේ අපි සපේන තරංගය සහ ප්‍රතිදාන තරංගය. අපි සපේන තරංගය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. ඒක වෝල්ට් 9 දක්වා වැඩි වෙනවා. නමුත් ප්‍රතිදානය අපි දන්නවා වෝල්ට් 6ක සෙනඩයෝඩයක් අපි භාවිතා කරන්නේ. මේක වෝල්ට් 6ෙන් නතර වෙනවා. ඊට වඩා වැඩි වෙන්න දෙන්නේ නැහැ. ඉන් පස්සේ අපේ සපේන තරංගය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඒ අවස්ථාවේදී මේ තරංගයත් ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඔබ දැක්කා අපි වෝල්ට් 9ක් සැපෙව්වට ප්‍රතිදානයේ විදිහට අපිට හම්බුනේ වෝල්ට් 6යි. ඒ කියන්නේ මේ සෙනඩයෝඩේ වෝල්ට් ඉතාගේ. ඒ වගේම අපි ඍණාර්ධ වක්‍ර කොටසේදී ධාරාව ගමන් කරන්නේ මේ සෙනඩයෝඩේ පෙර නැඹුරු වෙන ආකාරයට. ඔබ දන්නවා සෙනඩයෝඩයක් පෙර නැඹුරු අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍ය ඩයෝඩයක් විදිහට. එහෙනම් මේ හරහා විභවය පිහිටන්නේ 0.7 වෝල්ට්. මොකද මෙයාගේ බාධක විභවය තමයි මේ වෝල්ට් 0.7 කියලා අපි හඳුන්වන්නේ. සපේන තරංගයේ ඍණ 9 දක්වා වැඩි වුණාට ප්‍රතිදානය අපිට ලැබෙන්නේ 0.7ක උපරිමයක් විදිහට. මේ ආකාරයේ අපිට ප්‍රතිදාන තරංගයක් ලබා ගන්න පුළුවන්. අපි දැන් කතා කරා දුවේ පුතේ සෙනඩයෝඩයක් කියන්නේ මොකක්ද කියලා. මේ සෙනඩයෝඩයක් ආශ්‍රිතව මොන වගේ ගැටලුද ඉදිරිපත් කරන්න පුළුවන් කියලා අපි සාකච්ඡා කරලා බලමු. දැන් මේ පළවෙනි උදාහරණයෙන් පෙන්වන්නේ ඒ වගේ සෙනඩයෝඩ ආශ්‍රිත ගැටලුවක්. මේ පරිපතේ සෙනඩයෝඩයක් සම්බන්ධ කරලා තිනවා. ඒ වගේම විදුලි බල්බය සම්බන්ධ කරලා තිනවා. මේ විදුලි බල්බය ක්‍රියාත්මක වෙන වෝල්ටේජය වෝල්ට් 6යි. ඒ වගේම මේ විදුලි බල්බය ලබා ගන්න ධාරාව 0.5යි. සෙනඩයෝඩ එකේ වෝල්ටේජයත් වෝල්ට් 6යි. මේකට අපි ප්‍රතිරෝධය සම්බන්ධ කරලා තිනවා ඕම් 10ක. මේකේ පළවෙනි කොටසෙන් අහනවා ප්‍රතිදානයේ වෝල්ටේජය වෝල්ට් 6ක නියත අගයක් පවත්වා ගැනීම සඳහා සැපිය යුතු අවම වෝල්ටේජය කොපමණද? ඒ කියන්නේ ප්‍රතිදානයේ වෝල්ටේජය 6ක් වෙන්න අපි සපයන්න ඕන අවම වෝල්ටේජය කීයද කියලා. ඒ අවස්ථාවේදී මේ සෙනඩයෝඩය තුලින් ධාරාවක් ගලන්නේ නැහැ. මොකද සෙනඩයෝඩය තුලින් ධාරාවක් ගමන් කරන්නේ මෙයාගේ වෝල්ටේජය ඉක්මවා ගියොත් විතරයි. මේ අවස්ථාවේදී ඉක්මවන්නේ නැහැ. මොකද හරියටම වෝල්ට් 6 තියෙනවා. එහෙනම් මේ සෙනඩයෝඩය හරහා ධාරාවක් යන්නේ නැහැ. IZ කියන අගය අපිට 0යි කියලා දක්වන්න පුළුවන්. එහෙනම් IZ අගය 0යි. ඒ වගේම අපිට මේ ප්‍රතිරෝධය තුලින් ගලන ධාරාව 0.5යි. මොකද මේ බල්බය ලබා ගන්නේ 0.5යි. නමුත් සෙනඩයෝඩය ධාරාවක් ලබා ගන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රතිරෝධය තුලින් යන්නේ 0.5ක ධාරාවක්. එහෙනම් IR වෙන්නේ 0.5යි. දැන් අපි මෙන්න මේ ප්‍රතිරෝධයට V සමානයි IR සමීකරණය යොදනවා. VR සමානයි 0.5 වැඩි කිරීම 10 කියලා ගන්න පුළුවන්. 0.5 කියන්නේ මෙයා තුලින් ගමන් කරන ධාරාව 10යි කියන්නේ මෙයාගේ ප්‍රතිරෝධී අගය. එහෙනම් අපිට උත්තරය හම්බ වෙනවා වෝල්ට් 5. මේ වෝල්ට් 5 කියන්නේ ප්‍රතිරෝධය හරහා පවතින විභව බැස්ම. ඒතර අපි සපේන වෝල්ටේජය 5 නෙමෙයි. ගොඩක් ළමයි මේක පටලව ගන්නවා. සපේන වෝල්ටේජය 5 නෙමෙයි. මේ 5 කියන්නේ මේ ප්‍රතිරෝධය හරහා වෝල්ටේජය විතරයි. අපිට පිළිහිටනවා මේ ප්‍රතිදානය. එහෙම නැත්නම් මේ විදුලි බල්බය හරහා වෝල්ට් 6ක්. එහෙනම් මේ වෝල්ට් 6 සහ ප්‍රතිරෝධය හරහා පවතින මේ වෝල්ට් 5 මේ කියන දෙන්නගේ එකතුව තමයි සපේන විභවයට සමාන වෙන්නේ. එහෙනම් VS ඒ කියන්නේ සපේන වෝල්ටේජය සමාන වෙනවා V out ධන VR. V out කියන්නේ මෙන්න මේ වෝල්ට් 6. VR කියන්නේ ප්‍රතිරෝධය හරහා වෝල්ටේජය. ඒක 5යි. එහෙනම් අපිට සපේන වෝල්ටේජය වෙනවා වෝල්ට් 11ක් කියලා. එසේනම් මේ පරිපතයට සපයන්න පුළුවන් අවම වෝල්ටේජය තමයි මෙන්න මේ වෝල්ට් 11. වෝල්ට් 11ක් සැපෙවුවම අපිට ප්‍රතිදානයේ විදිහට වෝල්ට් 6ක් ලබා ගන්න පුළුවන්. අපි ඊළඟ අවස්ථාව බලමු. සෙනඩයෝඩයට දැරිය හැකි උපරිම ධාරාව 0.4 ඇම්පියර් නම් සෙනඩයෝඩයට හානියක් නොවනසේ පරිපතයට සැපිය හැකි උපරිම වෝල්ටේජය කොපමණද? ඒ කියන්නේ මේ සෙනඩයෝඩයට ගලන්න පුළුවන් උපරිම ධාරාව 0.4යි කියලා කියනවා. ඒ කියන්නේ අපේ සෙනඩයෝඩේ මැක්සිමම්
ධාරාව. ඒක 0.4යි. දැන් බලමු I set 0.4යි. I set 0.4යි ඊට අමතරව මෙතන විදුලි බල්බයට ගන්නවා 0.5. එහෙනම් මේ ප්‍රතිරෝධය හරහා ගලන සම්පූර්ණ ධාරාව වෙන්නේ I set ධන 0.5. ඒක අපිට ගන්න පුළුවන් 0.9යි ඇම්පියර් කියලා. එහෙනම් මේ ප්‍රතිරෝධය තුලින් ගලන ධාරාව වෙන්නේ 0.9යි ඇම්පියර්. දැන් අපි මේ ප්‍රතිරෝධයට දාමු V සමානයි IR සමීකරණය. V සමානයි IR සමීකරණයේදී මෙන්න අපිට පුළුවන් 0.9 කියන්නේ මේ ප්‍රතිරෝධය හරහා ගලන ධාරාව. ඒ වගේම 10 කියන්නේ ප්‍රතිරෝධයේ අගය. මේකෙන් අපිට ලබා ගන්න පුළුවන් වෝල්ට් 9ක්. එහෙනම් මේ ප්‍රතිරෝධය හරහා වෝල්ට් 9ක් පිහිටනවා. ප්‍රතිදානය හරහා වෝල්ට් 6ක් පිහිටනවා. එහෙනම් සපයන්න ඕන අපි කීයද? සපයන්න ඕන වෝල්ටිතාවය වෙන්නේ මේ දෙන්නගේ එකතුව. ඒක අපිට ගන්න පුළුවන් වෝල්ට් 15ක්. එහෙනම් මෙයාට සපයන්න පුළුවන් උපරිම අගය වෙන්නේ වෝල්ට් 15යි. දැන් අපි හොයාගත්තා මෙම පරිපථයට සපයන්න පුළුවන් අවම වෝල්ටීයතාවය හා උපරිම වෝල්ටිතාවය. මේ වගේ ගණනය කිරීමක් ඔබට විභාගෙදී ලැබෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ ගණනය කිරීමක් ඔබ නිතර නිතර කරලා මේක හුරු කරගන්න. ඊළඟට අපි කතා කරන්න යනවා දුවේ පුතේ LED ගැන. LED ගැන ඔයගොල්ලෝ හොඳටම දන්නවා. LED කියන්නේ ආලෝක විමෝචක ඩයෝඩ. මේවා භාවිතා කරනවා විවිධ සැරසිලි වලට ආලෝකය ලබා ගැනීමට. දැන් බහුලව භාවිතා වෙන්නේ මෙන්න මේ LED වර්ග. මේ LED වර්ග භාවිතා කිරීමේදී අපි සංකේතය කතා කරොත් මේ සංකේතය සාමාන්‍ය ඩයෝඩයටම සාමාන්‍ය ඩයෝඩයේ සංකේතයටම ඊතල දෙකක් එළිය පැත්තට ගහලා තිනවා. ඒ කියන්නේ එළියට ආලෝකයේ විහිදෙන කියන අර්ථයෙන් ඊතල දෙකක් සම්බන්ධ කරලා තිනවා. මේ සංකේතය හොඳට මතක තියාගන්න ඕන. මේ පෙන්වන්නේ වගේ LED වර්ග කිහිපයක්. මෙම සටහනෙන් පෙන්නනවා විවිධ වර්ණයන් අනුව මේ LED බල්බ වලට දෙන්න ඕන වෝල්ටීයතාවයන් කීයද කියලා. මෙතන රතු බල්බ් එකට දීලා තිනවා 1.6ක් සහ 2ක් වගේ අගයක් මේකට දෙන්න ඕන. ඒ වගේම කහ LED බල්බ් එකට 2.1.8ක අගයක් වගේ මේකට ලබා දෙනවා. මේ වගේ විවිධ වර්ණයෙන් වර්ණයට දෙන්න ඕන වෝල්ටීයතාවයන් වෙනස් වෙනවා. මේවා වෝල්ටීයතාවයන් ඔබ කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. මේවා අපිට අන්තර්ජාලයෙන් ඉතාමත් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. අපි තව උදාහරණයක් බලමු. මේ උදාහරණෙදි කියන්නේ ක්‍රියාකාරී වෝල්ටීයතාවය වෝල්ට් 2ක් හා මිලි ඇම්පියර් 10ක් වන LED බල්බයක් වෝල්ට් 12ක බැටරියකට ආරක්ෂාකාරීව සම්බන්ධ කිරීමට ශ්‍රේණිගතව යෙදිය යුතු ප්‍රතිරෝධයේ අගය සොයන්න. අපි දන්නවා දැන් මේ LED ක්‍රියාත්මක වෙන්නේ වෝල්ට් 2කින්. නමුත් අපිට තියෙන්නේ වෝල්ට් 12ක බැටරි සැපයුමක්. අපි මේ බැටරියට කෙලිම මේ LED එක සම්බන්ධ කරොත් මේ LED එක පිච්චෙනවා. එහෙනම් අපි මේකට මෙන්න මේ පරිපථයේ ආකාරයට ප්‍රතිරෝධකයක් ශ්‍රේණිගතව සම්බන්ධ කරන්න වෙනවා. දැන් අපි හොයන්න ඕන මෙන්න මේ ශ්‍රේණිගතව සම්බන්ධ කරන ප්‍රතිරෝධයේ අගය. මේක අපිට පහසුවෙන් ගන්න පුළුවන්. අපි LED එක හරහා වෝල්ටීයතාවය දෙකක් පවතිනවා. ඒ වගේම සපයනවා අපි වෝල්ට් 12. එහෙනම් සැපයුම් විභවය සමාන වෙන්නේ මේ ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාවය සහ LED එක හරහා වෝල්ටීයතාවයේ එකතුවට. එහෙනම් VS සමානයි VLED ධන VR කියලා අපිට ගන්න පුළුවන්. මේකට අපි අගයන් ආදේශ කරාම අපිට ගන්න පුළුවන් VR කියන්නේ 12 අඩු කිරීම 2යි කියලා. ඒ කියන්නේ වෝල්ට් 10ක්. එහෙනම් මේ ප්‍රතිරෝධය හරහා විභව බැස්ම වෙන්න ඕන වෝල්ට් 10ක්. දැන් අපි මේ ප්‍රතිරෝධයට V සමානයි IR සමීකරණය යොදනවා. V සමානයි IR සමීකරණය අපි කෙලින්ම යොදන්න බෑ. අපි භාවිතා කරන්නේ අපිට සොයන්න ඕන R කියන අගය. එහෙනම් R සමානයි V බෙදීම I. V විදියට අපිට ආව වෝල්ට් 10ක්. I විදියට ගන්නේ මිලි ඇම්පියර් 10. මිලි ඇම්පියර් 10 අපි මේ සමීකරණයට ආදේශ කරන්නේ නැහැ. එහෙනම් මේක ඇම්පියර් වලට පරිවර්තනය කරන්න වෙනවා. ඇම්පියර් වලට පරිවර්තනය කරාම මේක එනවා 10 වැඩි කිරීම 10 ඍණ 3යි කියලා. මේකෙන් අපිට ලබා ගන්න පුළුවන් ඕම් 1000ක්. එහෙම නැත්නම් කිලෝ ඕම් එකක අගයක්. එහෙනම් මේ දාන්න ඕන ප්‍රතිරෝධය වෙන්නේ කිලෝ ඕම් 1යි. අපිට මේ කිලෝ ඕම් එකේ ප්‍රතිරෝධය සම්බන්ධ කිරීමෙන් මේ LED බල්බය විනාශ වීමකින් තොරව සම්බන්ධ කරන්න පුළුවන්කම ලැබෙනවා.
ඒ වගේම අපි කතා කරමු දුවේ පුතේ මේ ප්‍රකාශ ඩයෝඩ කියන්නේ මොනවද කියලා. ප්‍රකාශ ඩයෝඩ කියන්නේ මේක ආලෝකයට සංවේදී වන ඩයෝඩයක්. මේකේ සංකේතයේ විදිහට මේ සංකේතය දක්වන්න පුළුවන්. අර LED එකේ සංකේතය වගේමයි. නමුත් LED එකේ සංකේතයේ ඊතල තිබ්බේ එළියට. මේකේ ඊතල තියෙන්නේ ඇතුළට. ඒ කියන්නේ ආලෝකය ලබා ගන්නවා කියන අර්ථය. මේ සංකේත දෙක පටල ගන්න එපා. මේ පෙන්눔 කරන්නේ ඒ වගේ ප්‍රකාශ ඩයෝඩ කීපයක්. මේවා භාවිතා කරනවා අපි ආලෝක සංවේදකවල, ඒ වගේම අපි භාවිතා කරන රිමෝට් කන්ට්‍රෝල් වල මේ ප්‍රකාශ ඩයෝඩ භාවිතා වෙනවා.